හරි. ආදරණීය දුවේ පුතේ සියලු දෙනාටම සුබ දැසන ප්‍රාර්ථනා කරමින් වෙනද වගේම අදත් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ 8 ශ්‍රේණිය ගණිත පන්තිය. හරි. 8 ශ්‍රේණිය ගණිත පන්තියට සම්බන්ධ වෙන ඔයාලා පහුගිය සතියේ අපිත් එක්ක කතා කරේ වර්ගඵලය කියන ඒකකය. මම අද දවසේ ඕගොල්ලොන්ට ඉතාමත් වැදගත් වෙන. හරිද? අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්ය ප්‍රශ්නයක් කිහිපයක් එන මාතෘකාවක් ගැන තමයි පුතේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වර්ගඵලය කියන එකකේ යටතේ අපි මීට කලින් පන්තිවලදී ඔයගොල්ලන්ට මතකයි ඉගෙන ගත්තා සමචතුරස්‍රයක වර්ගඵලය සහ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ලබා ගන්නා ආකාරය. අද දවසේ මගේ දූල පුතාලට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ත්‍රිකෝණයක වර්ගඵලය නිවැරදිව ගණනය කරන්නේ. ත්‍රිකෝණයක වර්ගඵලය නිවැරදිව ගණනය කරන්නේ කොහොමද කියලා. 7 වසරේ පන්තියේදී මතකයි ඔයගොල්ලොන්ට ත්‍රිකෝණ වර්ග ප්‍රධාන වර්ග දෙකකට බෙදලා අපි ඉගෙන ගන්නවා. පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ගයි, කෝණවල විශාලත්වයේ අනුව ත්‍රිකෝණ වර්ගයි. හරි. පන්තියේ ඉන්න ළමයිගෙන් පිරිමි ළමයි මට කියන්න බලන්න මයික් ඕන් කළා. පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා. මොනවද ඒ ත්‍රිකෝණ වර්ග 3? පන්ති ලැජ්ජ වෙන්න හදන්නේ පන්තියේ පිරිමි ළමයි නෑ කියලා තමයි මම උපකල්පනය කරන්නේ. ඒකින්ද ඉක්මනට මයික් ඕන් කරලා කියන්න හැමෝම. මම මයික් ඔෆ් කරලා නෑ මෙහි. පිරිමි ළමයි හැමෝම මයික් ඕන් කරන්න ඉක්මනට. සමපාදී ත්‍රිකෝණ සමපාද සමද්විපාද සමපාද සමද්විපාද විෂමපාද ත්‍රිකෝණ. අන්න පිරිමි ළමයි මගේ ජාමයේ අන්තම් බේරුවා. මොකද්ද ත්‍රිකෝණ තුන? සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ, විෂමපාද ත්‍රිකෝණ. හරි. ගෑන් ළමයි ටික අපහු මයික් ඔන් කරලා කියමු. කෝණ අනුව ත්‍රිකෝණ වර්ග 3යි. මොකද්ද කෝණ අනුව ත්‍රිකෝණ වර්ග 3? සුළු කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ, මහා කෝණී ත්‍රිකෝණ. කෝ අනිත් කට්ටිය කෝ අපේ නැද්ද දෙව්මි ඉන්නෝ? දෙව්මි ඉන්නෝනේ අද. චතුනි කියන එක මට ඇහෙන්නේ නැහැ නේ චතුනි. හරි. හරි. අහන්නකෝ. එහෙනම් අපේ ළමයි බොහොම හොඳයි, දක්ෂයි. පාද අනුව ත්‍රිකෝණ වර්ග 3යි, සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ, විෂමපාද ත්‍රිකෝණ. හරි. කෝණ අනුව ත්‍රිකෝණ වර්ග 3යි, සුළු කෝණී ත්‍රිකෝණ, මහා කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ. එහෙනම් ත්‍රිකෝණ වර්ග ඔක්කොම කීයක් තියෙනවද කොහොම වුණත්? 6යි. මෙන්න මේ ත්‍රිකෝණ වර්ග 6න් මොන ත්‍රිකෝණයක් ආවත් වර්ගඵලය ලබා ගන්නා ආකාරය තමයි අද පන්තියේදී මම කියලා දෙන්න හදන්නේ. හරි. ඒකට පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා. මේ ක්‍රියාකාරකම කරලා ඉවර වුණාට පස්සේ තමයි මම වර්ගඵලය ලබා ගන්න ආකාරය කියලා. හරි. ඕගොල්ලොන්ට මම කිව්වා නේද? එකම ප්‍රමාණයේ ඍජුකෝණාශ්‍ර 3ක් කපා ගන්න පාට 3කින් යුත්. හරිද? හරි. නැති දරුවෝ පොඩ්ඩක් ඉක්මන් කරලා ඒක හරි ගස්ස ගන්න. හරිද? අපිට රැඳී ඉන්න කාලය සීමිතයි. හරි. ඒක නිසා මෙන්න මම හරි ගත්ත ඍජුකෝණාශ්‍රය ඔන්න මම පාට 3කින් යුත් එකම ප්‍රමාණයේ ඍජුකෝණාශ්‍ර 3ක් ගන්න හදනවා. හරිනේ. පාට 3කින් යුත් එකම ප්‍රමාණයේ ඍජුකෝණාශ්‍ර 3. හරි. මම බෝඩ් එකේ ඇඳම ප්‍රමාණයන් එකිනෙකට වෙනස් වෙලා ඇති. ඔගොල්ලෝ හිතන්නේ එකම ප්‍රමාණයේ කියලා. හරි. එකම ප්‍රමාණයේ ඍජුකෝණාශ්‍ර 3ක් ගත්තා. හරි. මෙන්න වැඩේ. ඔගොල්ලෝ හිතන්න
හරි. මෙන්න පුතේ ඔයාලා හිතන්න ඔයාලගේ ළඟ තියෙන ඍජු කෝණාශ්‍රී දිග හරිද? ඔයාලගේ ළඟ තියෙන ඍජු කෝණාශ්‍රී දිග සෙන්ටිමීටර් 12යි පළල සෙන්ටිමීටර් 4යි. දිග සෙන්ටිමීටර් 12යි පළල සෙන්ටිමීටර් 4යි. දිග 12යි පළල 4යි. මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කීයද කියලා හොයලා බට ඉක්මනට මැසේජ් එකක් දාන්න බලන්න. මේ තුනම එක ප්‍රමාණයයිනේ. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන හැටි දන්නවා අපි ළම. තුනේමද සර්? නෑ නෑ මේ තුනම එකම ප්‍රමාණයනේ. එකක වර්ගඵලය හොයලා ඕනේ. ඉක්මනට මැසේජ් එකක් දාන්න. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමාන. හරි. අපේ දරුවන්ට ගොඩාක් අයට උත්තරය ඇවිල්ලා තියෙනවා. 48යි වර්ග සෙන්ටිමීටර්. හරි. කීයයිද? 48යි වර්ග සෙන්ටිමීටර්. හරි. දැන් මෙන්න කරන්න ඕනේ. හරි. මේ තියෙන්නේ වෙන පාට දෙකකින් යුත් ඍජු කෝණාශ්‍ර දෙකක්. මේ ඍජු කෝණාශ්‍ර දෙකේම පළවෙනි එක තියෙන් දීලා එහෙමම හරිද? අනිත් ඍජු කෝණාශ්‍ර දෙකේම හරිද? මෙන්න මේ මුල්ලේ ඉඳලා මේ මුල්ලට විකර්ණයක් අඳින්න. මේ මුල්ලේ ඉඳලා මේ මුල්ලට විකර්ණයක් අඳින්න. මේ ඍජු කෝණාශ්‍රෙත් මේ මුල්ලේ ඉඳලා මේ මුල්ලට විකර්ණයක් අඳින්න. හරි. ඔයගොල්ලෝ කැමරා ඔන් කරගත්තා නම් ලේසි. මට හැමෝම කැමරා ඔන් කරගන්නකෝ. එතකොට මට ඔයගොල්ලෝ වැඩ කරන ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. කො අනිත් කටිය ප්‍රමුදිකා, නෙත්මි, තශ්මි, ඉසුරු को ඉද්මි දෙව්මි සුබුන් සම්පත් කටිය කැමරා ඔන් කරගන්න ඉක්මනට නැත්නම් මම අයින් කළා දානෝ මීටින් එකෙන් को විශ්ව විහඟ ඔව් කියන්න පුතේ පොඩ්ඩක් ඉන්න. හා ඉක්මන් කරා රණුකි පාරින්දියා කැමරා ඔන් කරගන්න නුවන් හරි හැමෝම කැමරා ඔන් කරගෙන හරි පළවෙනි ඍජු කෝණාශ්‍රය එහෙම තියෙන්න දීලා තව පාට දෙකකින් යුත් ඍජු කෝණාශ්‍ර දෙකක් තියෙනවනේ ඒ ඍජු කෝණාශ්‍ර දෙකේම මේ මුල්ලේ ඉඳලා මේ මුල්ලට විකර්ණ ගහගන්න හරි විකර්ණ ගහලා ඉවර වෙලා අපි හිතමු මම උදාහරණයක් විදිහට මෙන්න මේක රතු පාට ඍජු කෝණාශ්‍රය නම් මම මේ රතු පාට ඍජු කෝණාශ්‍රයේ ඔයගොල්ලෝ මෙහෙම අඳින්න ඕනේ මෙන්න මේ පාට කරන කොටස කපල වෙන් කරගන්න ඕනේ. මේ පාට කරන කොටස කපල වෙන් කරගන්න ඕනේ. ඒ වගේම මේ අනිත් තියෙන ඍජු කෝණාශ්‍රය අපි හිතමු නිල් පාට නම් හරිද? මේ නිල් පාට කොටස කපල වෙන් කරගන්න ඕනේ. නිල් පාට කොටස කපල වෙන් කරගන්න ඕනේ. හරි ඉක්මන් කරන් බලන්න. සර් එකම ඍජු කෝණාශ්‍රයේ පාට දෙකක්. එකම එකේ පාට දෙකක් එන්න විදියක් නැහැනේ. අපි හිතමු මේක නිල් පාටින් රතු පාටින් කැපුණා නම් මේකේ තියෙන සම්පූර්ණ රතු පාට ඍජු කෝණාශ්‍රය. මේක නිල් පාටින් කැපුණා නම් මේකේ තියෙන සම්පූර්ණ නිල් පාට ඍජු කෝණාශ්‍රය. හරිද? මේ ඍජු කෝණාශ්‍රයේ මේ කොටස. හරිද? අනිත් ඍජු කෝණාශ්‍රයේ මෙන්න මේ කොටසත් කපල වෙන් කරගන්න කියලා මං කිව්වේ. හරි එතකොට ඉතිරි වෙනෝ පාට කරපු කොටස් ටික වෙනවමකුත්
පාට නොකරපු කොටස් ටික වෙනමුත්. ඔයගොල්ලෝ පාට කරන්න යන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට එන්නේ එකම හැඩ දෙකක් වේවි බොහෝ විට. හරිද? සර් කම්පියුටර් එකේ කැම් ඕන් කරන්න බෑ. හරි. එහෙම කට්ටිය මැසේජ් එකක් දාන්න අන්න එහෙම එලකොල්ල වගේ. හරි. ප්‍රමාණවත්නේ. තුනම කපන්න ඕනේ නැහැ. මේ ඍජු කෝණාශ්‍රය කපල වෙන් කරගත්ත ඍජු කෝණාශ්‍රය එහෙම තියෙනවනේ. ඒක එහෙම තියෙන් දෙන්න පොඩ්ඩක්. මෙන්න මේ දෙක විතරක් කපල වෙන් කරගන්න. හරි. ඔන්න දැන් කරන්න ඕන වැඩේ මේක රතු පාට. දැන් ඕගොල්ලෝගේ ළඟ තියෙන එකේ මේක රතු කියලා හිතමුකෝ. මගේ ළඟ තියෙන එක ඔන්න මේක රතු. හරිද? මේ කොටස නිල්. හරිද? හරි. රතු පාට කොටසකින් එක කෑල්ලකුත් නිල් පාට කෑල්ලකින් එක කොටසකුත් අරගෙන හරිද? හරියටම එක මත එක තියන්න බලන්න. හරිද? මොකද කිව්වේ රතු පාට එකේ රතු පාට ඍජු කෝණාශ්‍රයෙන් කපාගත්ත කොටසයි හරිද? ඒ කොටසේ හැඩය මොනවද පුතේ? ඔයගොල්ලෝ කපාගත්ත මෙන්න කොටසේ හැඩය මොකද්ද කියලා මට කියන්න ඉස්සෙල්ලා. අපේ ළමයි මයික් එක ඔන් කරලා කියන්න. මේ කොටස කපලා ගත්තම ආපු හැඩය මොන වගේ හැඩයක්ද ආවේ? ත්‍රිකෝණය. ත්‍රිකෝණයක් නේ. මොන වගේ හැඩයක්ද දෙන්නේ? ත්‍රිකෝණාකාර හැඩයක් එන්නේ. හරි. මෙන්න මෙතන ත්‍රිකෝණාකාර හැඩයයි මෙතන ත්‍රිකෝණාකාර හැඩයයි. හරි. ඒ ත්‍රිකෝණාකාර හැඩ දෙකම හරිද? මෙහෙම එකිනෙක එක මත තියලා බලන්න ප්‍රමාණයෙන් සමානයිද ප්‍රමාණයෙන් වෙනස්ද කියලා. හරියටම එකිනෙක සමපාත වෙනවද බලන්න උඩින් තියලා. උඩින් තියලා බලන්න සම්පාත වෙනවද එකිනෙක? සමපාත වෙන. සමපාත වෙනවා. හරි. අනිත් කටියත් බලන්න. හරියටම එකිනෙක සම්පාත වෙනවද කියලා බලන්න. සමපාත වෙනවා. හරි. එහෙනම් ඔයගොල්ලෝට පැහැදිලි මේ රතු පාට, ඒ කියන්නේ මගේ ළඟ තියෙන පාට දෙක මම ඔයගොල්ලන්ට කියන්නේ. ඔයගොල්ලෝගේ ළඟ විවිධ විවිධ පාට වලින් ඇති. හරිද? මේ පාට දෙකෙන් යුත් ත්‍රිකෝණ දෙක එකිනෙක තිව්වට පස්සේ හරියට මොකද්ද වෙන්නේ? සමපාත වෙනවා. හරි. දැන් හරිද? ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝගේ ළඟ දැන් තව ඍජු කෝණාශ්‍රයක් ඉතිරි වෙලා තියෙනවනේ. හරිද? මේ ඍජු කෝණාශ්‍රයේ හොඳට බලා ගන්න. හරිද? මේ ඉතිරි වෙච්ච ඍජු කෝණාශ්‍රයේ හරි මේ ඉතිරි වෙච්ච ඍජු කෝණාශ්‍රයේ මම කිව්වනේ දිග 12 සෙන්ටිමීටර් පළල 4 සෙන්ටිමීටර් කියලා උපකල්පනය කරන්න කියලා. හරි. දැන් ඕගොල්ලෝ කපාගත්ත මෙන්න මේ රතු පාට තියෙන ත්‍රිකෝණේ තියෙන දැන් ඕගොල්ලෝගේ පාටවල් දෙකකින් යුත් තියෙනවනේ. රතු පාට ත්‍රිකෝණේ ගෙනල්ලා මෙතනින් අලවන්න ඕනේ. හැබැයි අලවනකොට මෙන්න මේ හරියෙන් විතරක් ගම් පොඩ්ඩක් ගන්න. මෙහෙම මෙහෙ කරන්න පුළුවන් වෙන්නත් ඕනේ, ගැලවෙන්නේ නැති වෙන්නත් ඕනේ. හරිද? මෙන්න මෙතනින් විතරක් ගම් පොඩ්ඩක් ගාලා අර ත්‍රිකෝණේ ගෙනල්ලා මේ කුඩින් තියන්න. ඒ තිව්වට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මෙහෙම. මේ රතු පාට එක තිව්වම ඔන්න ඔහොමයි තියෙන්නේ. හරිද? ඒ වගේම නිල් පාට ත්‍රිකෝණෙත් නැත්නම් අනිත් පාට ත්‍රිකෝණෙත් මෙන්න මේ හරියෙන් ගම් පොඩ්ඩක් ගාලා ඒකත් මෙතනින් අලවන්න.
ඒ ඇලෙව්වම මෙන්න මෙහෙම පෙනේවි. හරිද? අපිට ඕන්නම් මේක හරිද? අපිට ඕන්නම් සර් මේක අර දෙකම පොත එක වගේ මෙහෙම දිගහැරලා ඈත් කරන්න පුළුවන්. මොකක්ද ඇහුවේ පුතේ? නිල් පාට ත්‍රිකෝණේ රතු පාට ත්‍රිකෝණේ දෙකෙන්ම එක එකද? ඔව් දෙකෙන්ම එක එක. අනිත් කොටස් දෙක මේ අර අනිත් කොටස් දෙක අයින් කරලා දාන්න. ඒක ඕන වෙනවා තව ටිකකින්. ඒක පැත්තකින් තියලා තියාගෙන දෙකෙන්ම එක එක අලවන්න. ඒ ඇලෙව්වට පස්සේ ඕගොල්ලන්ට මේක ප්‍රායෝගිකව හිතුවොතින් ඇතුල් පැත්තෙන් වෙන පාට ත්‍රිකෝණාශ්‍රයක් පේනවා. මේ උඩ පැත්තෙන් එක පාට ත්‍රිකෝණයකුත් මේ පැත්තෙන් එක පාට ත්‍රිකෝණයකුත් තියෙනවා. කරලා ඉවර වෙලා මට ටක් ගාලා WhatsApp වලට ෆොටෝ එකක් දාන්න බලන්න. එතකොට මම හරිද කියලා කියන්න. කරලා ඉවර සර් වුණ දරු ඕ මට අනිත් එකේනේ සර් අලවන්න ඕන. මොකද පුතේ? අනිත් එකේනේ අලවන්න ඕන දෙකම එකට නෙමෙයිනේ. මේ අර කපාගත්ත කෑලි දෙකම අර දැන් ඍජුකෝණාශ්‍ර තුනක් නේ මං ගන්න කිව්වේ. දැන් දෙකක් කැපුවට පස්සේ එකක් සම්පූර්ණ ඍජුකෝණාශ්‍රයක් තියෙනවනේ. ඒ ඍජුකෝණාශ්‍රය මේ කොන් දෙකෙන් කම් පොඩ්ඩක් ගාලා අර දෙක පාට දෙකක් වෙන විදිහට උඩින් අලවන්න. ඉක්මනට අපිට හරියට කරපු දරුවෙක් එවන්න බලන්න ෆොටෝ එක. එතකොට මට දාන්න පුළුවන් අනිත් ළමයිට බලා ගන්නත්. හරි ගිත්මි මට එවලා තියෙනවා. ඒ වුණාට ගිත්මිගේ ඍජුකෝණාශ්‍ර දෙක මං හිතන්නේ එකම ප්‍රමාණයේ නෙමෙයි. ඔය සුදු පාට එක මං හිතන්නේ කොළ පාට එක උඩට ගිහිල්ලා වගේ මට දැනෙනවා. එක්ක අලවනකොට වෙනස් වෙලා නැත්නම් ප්‍රමාණයෙන් වෙනස් වෙලා තියෙන ඍජුකෝණාශ්‍ර දෙක. හරියට කරා නම් ඔකේ කොහොමවත්ම ඉඩක් එන්න බෑ. කොයිත් කටිය තික්මන් කරන්න. හරි කවුද සනදිත් මට එවලා තියෙනවා. සනදිත් එවපු එකේ චූටි අඩුපාඩුවක් තියෙනවා. අන්න හරි මට විරේෂය එවලා තියෙනවා. විරේෂකෙත් ගැටලුවක් නැහැ. හරි චතුනේ ඉන්න බලන්න. චතුනිකෙත් හරි. කෝ අනිත් පැටවු ටිකත් ඉක්මන් කරන්න. නුවන් මට එවලා තියෙනවා. හරි නුවන්ගෙත් හරි. හරි දැන් චුට්ටක් අහගන්න. හරි දැන් පොඩ්ඩක් ඕකෝ වැඩේ ඔහොම තියෙද්දි අහගන්න ඕන කියන දේ. හරි චුට්ටක් අහගන්න. පුතේ මේ ඍජුකෝණාශ්‍රය හරිද මම මේ මැද ඇඳපු විකර්ණය නිසා සමාන කොටස් කීයකට බෙදුනද? දෙකකට සමාන කොටස් දෙකකට බෙදුණා. සමාන කොටස් දෙකකට බෙදිලා
හැදුනේ මොනව දෙකක්ද? සමාන කොටස් දෙකකට බෙදුනා. ඒ හැදුනේ මොනව දෙකක්ද? ත්‍රිකෝණ දෙකක්. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයයි. මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයයි අපි යම් හේතුවක් නිසා මේ ත්‍රිකෝණයේ වර්ගඵලයන් හෙව්වොතින් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමාන වෙනව නේද ත්‍රිකෝණ දෙකක වර්ගඵලයට? මම අපෝ කීපක තේරුම් ගන්න. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමාන වෙනව නේද ත්‍රිකෝණ දෙකක වර්ගඵලයට? කියන්නේ මේ ප්‍රමාණයම ත්‍රිකෝණ දෙකක වර්ගඵලයට. පැහැදිලිද මං කියන කතාව? ත්‍රිකෝණ කොටස් දෙකක් ආවා. හරිද? ත්‍රිකෝණ කොටස් දෙකක් ආපු නිසා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමාන වෙනෝ ත්‍රිකෝණාකාර හැඩ කීයක වර්ගඵලයකටද? දෙකක වර්ගඵලයට. එහෙනම් දැන් ඕගොල්ලෝ මේ වෙනකොට මෙන්න මෙතන ත්‍රිකෝණාකාර කොටස් දෙකක් තියෙනවා. හැබැයි ඒ වගේම ඇතුල් පැත්තෙන් තියෙනවා ඇතුලෙන් තියෙනවා ඍජුකෝණාශ්‍රයක්. ඒ ඇතුලෙන් තියෙන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය නම් ආව වර්ගඵලය කීයයිද? 48යි වර්ග සෙන්ටිමීටර. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයනේ 48. මම අහනෝ මෙන්න මේ පාට දෙකකින් යුත් ත්‍රිකෝණ දෙකක් තියෙනවනේ. මේ දෙකෙන් එකක මොකක් හරි එක ත්‍රිකෝණයක වර්ගඵලය කීයද කියලා. අපේ ළමයි කල්පනා කරලා කීයද කියලා කියන්න බලන්න. සම්පූර්ණ රූපයේම වර්ගඵලය කීයයිද? වර්ග සෙන්ටිමීටර් 27. වර්ග සෙන්ටිමීටර 24යි. අනිත් ළමයිත් උත්තර දෙන්න බලන්න. ඉක්ම කර. සම්පූර්ණම රූපේ 48යි. මෙන්න ආව සම්පූර්ණ රූපේ. මං අහන්නේ ත්‍රිකෝණාකාර කොටසක වර්ගඵලය කොහොමද ආවේ? වර්ග සෙන්ටිමීටර් 24යි. වර්ග සෙන්ටිමීටර 24. වර්ග සෙන්ටිමීටර් 24යි. හරි. අන්න මගේ දරුවන්ට පැහැදිලි. හරි පුතේ අහගන්න. එහෙනම් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් කොච්චරක් වෙනවද ත්‍රිකෝණයේ වර්ගඵලය? මොකද්ද වචන එන්න ඕනේ? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් කොච්චරක් වෙනවද ත්‍රිකෝණයේ වර්ගඵලය? භාගයක් වෙනවා. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් අඩක් එහෙම නැත්නම් කොච්චරක් වෙනවද? භාගයක් වෙනවා. හරි. එහෙනම් මෙන්න මම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න යන්නේ. හොඳට බලාගෙන ඉන්න. හරි. ඔන්න මම දැන් ත්‍රිකෝණයක් තියෙනවනේ මෙතන. ඔන්න ත්‍රිකෝණ. හරි. ඍජුකෝණාශ්‍රයේ මෙතන ඉඳලා මෙතනට තියෙන ඍජුකෝණාශ්‍රයේ දිගනේ. මේකත් ඇවිල්ලා හරිද? ඍජුකෝණාශ්‍රයේ දිග. පුතේ ර්ජුකෝණාශ්‍රයන් නම් මෙතන කෝණයේ අංශක කීයක් වෙනවද? අංශක 90යි. මෙතන කෝණයක ඍජුකෝණාශ්‍රයක් වෙන නිසා මෙතන කෝණයේ අංශක කීයක් වෙනවද? 90ක් වෙනවා. පුතේ මේක ත්‍රිකෝණයක්. ඍජුකෝණාශ්‍රයේ දිග ත්‍රිකෝණයට එනකොට දිග කියන එකට එනෝ අලුත් වචනයක්. හරිද? දිග කියන එකට එනෝ අපි අලුත් වචනයක්. මේ ත්‍රිකෝණය. හරිද? මේ ත්‍රිකෝණේ මෙහෙම හිටවල මේ විදියට තියෙනව නම් මෙන්න මේ පාදය නිසා නේද මේ ත්‍රිකෝණේ හිටවල තියන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරිද? අපි ඒක නිසා මේකට ලස්සන නමක් කියනවා මෙන්න මොන පාදේ? ආධාරක පාදය. ඍජුකෝණාශ්‍රයේ දිග කියන එක ත්‍රිකෝණයට එනකොට මොකද්ද වෙන්නේ? ආධාරක පාදය. ඒ වගේම ඍජුකෝණාශ්‍රයේ පළල කියන එක. පළල කියන එකට ත්‍රිකෝණයට එනකොට පුතේ මෙන්න මේ මුල්ලත් එක්ක තියෙන ඉතිරි පාදයට අපි කියනවා හරිද? මෙන්න වචනේ ලම්බ උස. මොකද වචනේ? ලම්බ උස. හරි. මොකද ළමයි කියන වචනේ? ලම්බ උස. එහෙනම් මෙන්න ඍජුකෝණාශ්‍රයේ දිග කියන එකට ආධාරක පාදය ආවා. ඍජුකෝණාශ්‍රයේ පළල කියන එකට ආව වචනේ මොකද්ද? ලම්බ උස. දැන් මෙන්න මං ක්ලියර් කරන්න යන වැඩේ බලන්න ත්‍රිකෝණයක වර්ගඵලයේ සමානයි. මෙන්න ලියනවා. ත්‍රිකෝණයක
වර්ගඵලය සමානයි. ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි. හරිද? පුතේ මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හරිද? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් කොච්චරක් වුණාද ත්‍රිකෝණයේ වර්ගඵලය? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් කොච්චරක් වුණාද ත්‍රිකෝණයේ වර්ගඵලය? භාගයයි. පුතේ භාගය කියන එක ගණිතයෙන් අපි ලියන්නේ මෙන්න මෙහෙම. කීයෙන් එකයිද? දෙකෙන් එකයි. භාගය කියන එක ලියන්නේ කොහොමද? දෙකෙන් එකයි. ගුණ කිරීම. හරිද? ඍජුකෝණාශ්‍රයේ දිග කියන එක වෙනුවට ලියනවා මම මෙතන මොකද්ද වචනේ? ආධාරක පාදෙමින්. ආධාරක පාදය. ගුණ කිරීම. හරිද? ඍජුකෝණාශ්‍රයේ පල්ල කියන එකට අපි මේ ත්‍රිකෝණයේදී කියන්නේ මොකද්ද? ලම්බ උස. ලම්බ උස. හරි. ඔන්න මම ආපහු එනවා බලාගන්න පුතේ. දැන් මේ දිග 12 සෙන්ටිමීටර් නම් මේ ත්‍රිකෝණයේ ආධාරක පාදයේ දිග කීයක් වෙනවද? සෙන්ටිමීටර් 12යි. සෙන්ටිමීටර් 12යි. මේ ඍජුකෝණාශ්‍රයේ පළල 4යි නම් මේ ත්‍රිකෝණයේ ලම්බ උසත් කීයක් වෙනවද? 4යි. අලුත් වචන දෙක අගයන් එකයි. එහෙනම් ඔන්න මම ආදේශ කරනවා බලන්න. සමානයි මෙන්න දෙකෙන් එක ගුණ කිරීම. දෙකෙන් එක ගුණ කිරීම. ආධාරක පාද කීයද පුතේ? 12 ගුණ කිරීම. ලම්බ උස කීයයිද ආවේ? 4. ඔන්න දැන් සුළු කරන්න තියෙන්නේ. පුතේ දැන් ටිකක් වෙනස් විදියකට සුළු කරන්න යන්නේ. ඔයගොල්ලන්ට පැහැදිලි නේද මෙන්න මේ දෙකේ ඉලක්කමයි මේ 12යි ගත්තොත් මේ දෙකේ ඉලක්කම බෙදීම කියන අදහස නෙමේ ඉරෙයියට තියෙන්නේ. මේ දෙකේ ඉලක්කමට දෙකේ ගොඩවල් මේ දෙකට දෙකේ ගොඩවල් එකයි. හරිද? 12ට දෙකේ ගොඩවල් කීයයිද? 6යි. 12ට දෙකේ ගොඩවල් 6යි. දැන් ඉතිරි වෙලා තියෙන්නේ 1යි 6යි 4යි. 1 වරක් 6 6යි. 6 වරක් 4 කීයයිද? 24යි වර්ග සෙන්ටිමීටර්. පුතේ ඔයාලා කිව්ව නේද ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 48යි නම් ත්‍රිකෝණයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 24යි කියලා. දැන් ආව නේද ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24. දැන් මේක මෙහෙම ලියාගෙන හරියන්නේ නැහනේ. එහෙනම් අපි ලියා ගන්න ඕනේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න පළවෙනියෙන්ම ඕගොල්ලෝ කරන්න ඕනේ දැන් මෙන්න මේ රූපය අර එකට හරි ගස්සපු රූපේ තියෙනවනේ. හරි. ඒ රූපේ පොතේ අලවන්න. අලවල ඉවර වෙලා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියලා ලියලා මෙන්න මේ ටික ලියන්න. පළවෙනියෙන්ම කරන්න ඕනේ මෙන්න මේ ටික. හරි. ඉක්මනට කරමු බලන්න. පළවෙනියෙන්ම මේ රූපේ පොතේ ඇලෙව්වා. මේ රූපේ සම්පූර්ණ යටපැත්තෙන් ගම් ගාලා පොතේ අලවන්න. හරි. ඉක්මන් කරා. මාතෘකාව මේක අලවල ඉවරුනාම දෙන්න. පළවෙනියෙන් මාතෘකාවක් ඕනේ මේ රූපය අලව ගන්න. ඊළඟට මම මාතෘකාව දෙන්න. රූපය අලවල ලියන්න ඕනේ සර්.
හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. හරි ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය දිග ගුණ කිරීම පල්ල 12 ගුණ කිරීම 4 48යි වර්ග සෙන්ටිමීටර. හරිනේ. හරි. ඔන්න දැන් අපේ ළමයි ඇහුවා නේද මගෙන් ලියා ගන්න ඕන මාතෘකාව මොකද්ද කියලා. දැන් ලියා ගන්න ත්‍රිකෝණයක වර්ගඵලය කියලා මාතෘකාව. ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ. ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය කියලා ලියලා මෙන්න මේ ත්‍රිකෝණේ දැන් ඔයගොල්ලෝ ළඟ තියෙනව නේද ත්‍රිකෝණ තව ඉතිරි වෙච්ච එක. ත්‍රිකෝණයක් අලවලා ලම්බ උසයි ආධාරක පාදයයි මෙතන ඍජුකෝණී ලකුණයි දාලා මේ ටික ලියා ගන්න. ඔයගොල්ලෝ ළඟ ඉතුරු වෙච්ච ත්‍රිකෝණ දෙකක් ඇති. සර්. ඔව් කියන්න පුතේ කිව්වේ. සර් සර් ඔව් කියන්න. කෞශලට ක්ලාස් එකට එන්න බැරිලු. අනේ දෙයනේ හැම කෞශලට ක්ලාස් එකට එන්න බැරි සර්. මොකද්ද? කෞශලට ක්ලාස් එකට එන්න බැරිලු සර්. ඒක ලින්ක් එකකින් එන්න බෑ කියලාද කියන්නේ කෞශල්‍ය? ඔව් මේ දැන් හිටියා ක්ලාස් එකේ දැන් ආපහු කට් වෙලා එන්න බැරිලු. ඉතින් මම මෙහෙම මොනවත් කරලා නෙමෙයිනේ පුතේ හැමදාම කෞශල්‍යයට ওই ප්‍රශ්න තියෙනෝනේ. අනේද මන්ද සර්. කෞශල්‍ය කොහොම හිටියේ පන්තියේ විරේෂ කියලානේ හිටියේනේ. දෙව්මි කෞශල්‍යගේ. දෙව්මි කෞශල්‍යය කියලානේ. හරි මම පොඩ්ඩක් කෝල් එකක් දීලා. මට නම්බරේ මැසේජ් එකක් දාන්නකෝ WhatsApp වලට කෞශල්‍යගේ. හා සර්. සර් බෝඩ් එක පෙන්න. සර් හරි සර්. හරි සර්. හරි සර්. හරි.
ගිත්මේ මම කෞශල්‍යයට කතා කරා. හා සර්. හරි. එහෙනම් මම පුතේ ඔයගොල්ලන්ට කිව්වා ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස. කොහොමද ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ? මෙන්න හරි. මෙන්න මේකට ඇවිල්ලා අපි කියනවා ආධාරක පාදය. මේකට අපි කියනවා ලම්බ උස. හරිද? ලම්බ උස. හරි. අපහු පොඩ්ඩක් ඉන්නකෝ. අපි සූත්‍රයට ලියාගෙන ඉන්නකෝ. මෙන්න ඕකනේ සූත්‍රය. හරි. මම ඔයගොල්ලොන්ට දැන් මේ මං ඇන්ද ඍජුකෝණී ත්‍රිකෝණයක්නේ. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් සර් ඍජුකෝණී ත්‍රිකෝණයක් නැතුව මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දුන්නොත් හරිද? ඒ වගේම මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ආවොත් ඔන්න ත්‍රිකෝණ ප්‍රධාන වර්ගයෙන් ඔන්න ඔය විදිහට ත්‍රිකෝණ වර්ග පිටාන්න පුළුවන්. ඍජුකෝණී ත්‍රිකෝණයක් ආවොත් නම් කෙලින්ම ගැටලුවක් නැහැ. ආධාරක පාදයක් තියෙනවා ලම්බ උසක් තියෙනවා. හැබැයි මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් සහ මේ විදිහේ ත්‍රිකෝණයක් ආවොත් මේකේ ආධාරක පාදයයි ලම්බ උසයි හොයාගන්නේ කොහොමද? හරි මෙන්න පුතේ හොඳට බලන්න. ආධාරක පාදය නම් කියලා කියන්නේ හැමතිස්සෙම මේ ත්‍රිකෝණේ හිටවල තියුවොත් මේ ත්‍රිකෝණේ හිටවල තියුවොත් පහළ පැත්තට හිටලා තියෙන පාදෙනේ. එහෙනම් මෙන්න මේක තමයි ආධාරක පාදේ. මේ ත්‍රිකෝණේ හිටවල තියුවොත් මෙන්න මේක තමයි මොන පාදේ වෙන්නේ? ආධාරක පාදේ. ඒ ගැටලුවක් නැහැ. එහෙනම් මේක ගත්තොත් මෙන්න මේ පාදය තමයි මොකද්ද වෙන්නේ? ආධාරක පාදය. හරි. ආධාරක පාද. පුතේ ලම්බ උස කියලා කියන්නේ හරිද? ආධාරක පාදයේ ඉඳලා ත්‍රිකෝණේ ඉහළම ස්ථානයට තියෙන. මොකද ආධාරක පාදයේ ඉඳලා ත්‍රිකෝණේ ඉහළම ස්ථානයට තියෙන. එහෙම නැත්නම් ත්‍රිකෝණේ අපි ඉහළම ස්ථානයට අපි කියන උච්චය කියලා. මොකද්ද කියන වචනේ? උච්චය ඉහළම ස්ථානයට තියෙන දුර ප්‍රමාණය. හැබැයි මොන දුර ප්‍රමාණය වෙන්න ඕනද? ඍජු දුර ප්‍රමාණය. හරි මෙන්න ආධාරක පාදය. ආධාරක පාදයේ ඉඳලා ත්‍රිකෝණයේ උඩම ස්ථානයට තියෙන දුර ප්‍රමාණය කියලා කියන්නේ පුතේ මං කිව්වනේ මොන දුර වෙන්න ඕනද? ඍජු දුර එන්න ඕන නිසා මෙන්න ඉහළම තැන ඉඳලා හරිනේ ආධාරක පාදයේ ඉඳලා ඉහළම තැනට තියෙන උස ප්‍රමාණය. හරිද? ලම්බ උසින්ද මෙතන අංශක 90ක් වෙන්න ඕනේ. මෙන්න එහෙනම් මෙන්න මේක තමයි මේ ත්‍රිකෝණයේ මොන උස වෙන්නේද? ලම්බ උස වෙන්නේ. ලම්බ උස වෙන්නේ. හැබැයි මේ වගේ ත්‍රිකෝණයක් ආවොත් ආධාරක පාදේ මෙන්න මේ ටික විතරයි තියෙන්නේ. ඉහළම ස්ථානේ තියෙන්නේ මෙතන. දැන් ඒක හරියන්නේ නැහැ නේ. එහෙනම් මෙන්න කරන්න ඕන වැඩේ. ආධාරක පාදේ අපි මෙන්න මෙහෙට සාමාන්‍යයෙන් තියනව හිතලා කියලා දික් කරගන්න. කඩේට. හරිද? එතකොට ලම්බ උස වෙන්නේ මෙන්න මේ කඩිරේ ඉඳලා
ඉහළම මට්ටමට තියෙන උස. එතනත් අංශ කීයක් වෙනවද? 90ක් වෙනවා. එහෙනම් ලම්බ උස මෙන්න මේ උතුර. ලම්බ උස. මට කියන්න ඔයගොල්ලන්ට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ඕන වෙන දත්ත දෙක මොකද්ද පුතේ? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න නම් ඕන වෙන දේවල් දෙක මොකද්ද? ආධාරක පාදය හා ලම්බ උස. ආධාරක පාදයයි ලම්බ උසයි විතරයි ඕන වෙන්නේ. දැන් මෙන්න ත්‍රිකෝණය. ආධාරක පාදයේ මෙන්න ලම්බ උස. හරි ගැටලුවක් නැහැනේ. හරි. මෙන්න අපහොයන ත්‍රිකෝණය. මෙන්න ත්‍රිකෝණය. මෙන්න ආධාරක පාදය මෙන්න ලම්බ උස. හරි. ඒකත් ගැටලුවක්. මෙන්න ඊළඟ ත්‍රිකෝණයට. මෙන්න ත්‍රිකෝණයේ මෙන්න ආධාරක පාදය මෙන්න මේ තියෙන මොන උසද? ලම්බ උස. හරිනේ? එහෙනම් ඔගොල්ලොන්ට බහුලව භාවිතා වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ වර්ග කිහිපය තමයි. එක්කෝ ලම්බ උස කෙලින්ම දීලා තියෙනවා. මෙතන අංශක 90යි කියලා කියන්නේ මේක ලම්බයි කියලා දෙන්න ඕනේ නැහැ, ලම්බ උස තමයි. හරිද? මේ වගේ ත්‍රිකෝණයක් ආවොත් මැදින් කඩ ඉරක් දාලා අනිවාර්යෙන් ලම්බ උස සටහන් කරලා ඇති. හරිද? මේ වගේ ත්‍රිකෝණයක් ආවොත් ත්‍රිකෝණය ඇතුලෙන් මේ ලම්බ උස ගන්න වෙන්නේ ත්‍රිකෝණයට කොහෙන්ද? පිටතින්. හරි. එහෙනම් යටින් ආපහු මෙන්න මේ ත්‍රිකෝණ වර්ග තුනම ඇඳලා මෙන්න මේ සූත්‍රය ලියලා ආපහු කොටු කරගන්න. මේක ලේසියෙන් මතක තියාගන්න විදියක් කියලා දෙන්න හදන්නේ. මේක ඇඳලා ඉවරනම කියලා දෙන්න. සූත්‍රය අමතක වෙනව නම් ඕක මතක තියාගන්න ලේසි ක්‍රමය.
හරි තාම ලියා ගන්න දරුවෝ ඉන්නවද? හරි සර්. අර රූප ටික ලස්සනට ඇඳ ගන්න. හරි සර්. හරි අනිත් දරුවොත් ඉක්මන් කරන්න. හරි සර්. හරි. එහෙනම් පුතේ පැහැදිලි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. අපේ ළමයිට මේක අමතක වෙනවා නම් හරිද? දෙකෙන් එක කියන එකට කියන භාගය. මොකද කියන්නේ? භාගය. හරිද? ආධාරක පාදයේ කියන එකේ මුල් ලකුර අයන්න. ලම්බ උස කියන එකේ මුල් ලකුර ලයන්න. හරිද? අපේ ළමයි මතක තියාගන්න මේ ಗುಣ කිරීම මේ හැමතැනම ಗುಣ කිරීම තියෙන නිසා මේවා අපේ ළමයි මෙන්න බලන්න. දෙක ಗುಣ කිරීම තුන ಗುಣ කිරීම හතර කීයද උත්තරේ? දෙවරක් 3 6යි. හරිද? 6 වරක් 4 කීයද? 24යි. 24යි. මේක මෙහෙම තිබුණොත් 4 ಗುಣ කිරීම 3 ಗುಣ කිරීම 2 ඒත් කීයද එන්නේ? 24. 24යි. ඒ කියන්නේ මේ ಗುಣ කිරීම තියෙන ඒවා කොහොම මාරුණත් එන්නේ මොකද්ද? එකම උත්තරේ. එහෙනම් මෙන්න මේ භාගය කියන වචනේ මම අවසානට අරන් යනවා. හරි. එහෙනම් මෙන්න ල මොනවද? භාගය. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය මතක තියාගන්න සමහරක් දරුවෝ පාවිච්චි කරනවා. මොනව භාගයයිද? අල භාගයයි. මොන භාගයයිද? අල භාගය. එහෙනම් සමහරක් දරුවෝ පාවිච්චි කරන මොකද්ද? ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි අල භාගයයි. දැන් අල භාගය කියලා මතක තියාගන්න නෑ. මෙන්න මෙහෙමයි. භාගය කියන එක ලියාගත්ත මේ භාගය ගුණ කිරීම ආල ආ කියන්නේ ල. දැන් අපිට මතක් වෙනවා ආ කියන්නේ ආධාරක පාදේ. අයන්නෙන් කියවෙන්නේ ආධාරක පාදේ. ලයන්නෙන් කියවෙන්නේ ලම්බුස. එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බුස කියන එක තමයි මතක තියාගන්නේ මොනවද? ආල භාගයයි. අල භාගය. සමහරක් ළමයි මෙහෙම තියාගන්න මතක තියාගන්න. මෙන් ලයන්නෙන් කියන ළමයා. අයන්නෙන් කියන ආදරේ. දෙකෙන් එකෙන් කියන භාගයයි. මොකද කියන්නේ? මෙන් භාගෙට ළමයා ආදරේ. මොකද කියන්නේ? භාගෙට ළමයා ආදරේ. ඒ කියන්නේ මේක ඔයගොල්ලොන්ට විවිධ විදිහට මතක තියාගන්න පුළුවන් ක්‍රම හරි ගස්ස ගන්න පුළුවන්. කොහොම මතක තියාගත්තත් අවසානයෙන් ඕනේ මොකද්ද? ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම මොන උසද? ලම්බ උස කියන එක. එහෙනම් අපිට ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස. හරි. එහෙනම් අපි ගණන් කිහිපයක් හදන්න යන්නේ දැන්. හරි. හරි. මෙන්න පළවෙනි ගානේ මෙන්න ආධාරක පාදයේ සෙන්ටිමීටර් 8යිලු. හරිද? ලම්බ උස ඇවිල්ලා සෙන්ටිමීටර් 6යි. මේ ගානේ ආධාරක පාදයේ ඇවිල්ලා
10යි සෙන්ටිමීටර්ලු. ලම්බ උස ඇවිල්ලා 8යි සෙන්ටිමීටර්ලු. මේ ගානේ ආධාරක පාදය ඇවිල්ලා 20යි සෙන්ටිමීටර්ලු. ලම්බ උස ඇවිල්ලා 12යි සෙන්ටිමීටර්ලු. මෙන්න මේ ත්‍රිකෝණ තුනේ වර්ගඵලයන් හොයන්න කියලා කියන්නේ. හරි එහෙනම් මෙන්න පළවෙනි එක. පළවෙනි එකටම ලියු. මොකද්ද පුතේ? පළවෙනි එකේ සෙන්ටිමීටර් දෙක. ඔව් මේක සෙන්ටිමීටර් දෙකක් ලියලානේ. හරි. හරි. මෙන්න ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි ආධාරක පාදය ගුණ කිරීම දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදය ගුණ කිරීම ලම්බුස කියලා ලිව්වා. හරි. ඔන්න දැන් ආදේශ කරමු. මේකට අදාළව ආධාරක පාදයේ දිග කීයයිද? 8යි. මුලින්ම ලියා ගන්න දෙකෙන් එක මෙන්න. දෙකෙන් එක ගුණ කිරීම. ආධාරක පාදයේ කීයයිද? 8යි සෙන්ටිමීටර්. ගුණ කිරීම. ලම්බ උස ඇවිල්ලා 6යි. එහෙනම් මෙන්න 6යි සෙන්ටිමීටර්. ඔන්න සුළු කරනවා. දෙකට දෙකේ ගොඩවල් 1යි 8 කියන එක දෙකෙන් බෙදුනොතින් කීයයිද පුතේ එන්නේ? 8 දෙකෙන් බෙදුනම 4යි සෙන්ටිමීටර්. 4යි. එහෙනම් අපිට උත්තරේ එනවා 4 වරක් 6 24යි වර්ග සෙන්ටිමීටර්. 24යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න පළවෙනි ගාන මං හැදුවා. හරි. ඔන්න දෙවෙනි ගාන. මේ හැම ගානකටම මේ සූත්‍රය ලියන්න ඕනේ. හොඳේ. මේ පළවෙනි ගාන. ඔන්න දෙවෙනි ගානට. මේ හැම එකටම මේ සූත්‍රය ලියන්න ඕනේ. මට ඉඩමදි නිසා ලියන්න නැත්තේ ඔයගොල්ලෝ ලියනකොට හැම එකටම මේ සූත්‍රය ලියන්න ඕනේ. එහෙනම් මේ දෙකෙන් එක ගුණ කිරීම. එන්න ඕනේ මොන පාදේ වෙන්නේ? දෙකෙන් එක ගුණ කිරීම මොන පාදේද? ආධාරක පාදය. කොහේ ත්‍රිකෝණයේ ආධාරක පාදේ? මෙන්න ආධාරක පාදේ. ආධාරක පාදේ කීයේ? 10යි. ගුණ කිරීම. මේ ත්‍රිකෝණයේ ලම්බ උස කීයද? මෙන්න මෙතන ඉඳලා මෙතනට ලම්බ උස තියෙන ලම්බ උස කීයද? 8යි. 2යි 10යි 8යි. ඔන්න දැන් සුළු කරනවා. දෙකට දෙකේ කොටවල් 1යි 8 දෙකෙන් බෙදුනම 10 දෙකෙන් බෙදුනම කීයද පුතේ? 5යි. 10 දෙකෙන් බෙදුනම 5යි. හරි එනවා. මෙන්න 5 වරක් 8 එහෙම නැත්නම් 8 වරක් 5 40යි වර්ග සෙන්ටිමීටර්. මේ හැදුවේ කීවෙනි ගානද? ඔන්න දෙවෙනි ගාන. මේ විතරක් ලියලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ සූත්‍රය ලියලා ලියන්න ඕන. හොඳේ. මම මේ ඉඩමදි නිසා හැමතැනම ලියන්නේ නැති සූත්‍රය. මෙන්න තුන්වෙනි ගානට. ඒත් එන්නේ කීයේ? දෙකෙන් එක ගුණ කිරීම. ආධාරක පාදේ කීයද පුතේ? ආධාරක පාදේ වෙන්නේ ආධාරක පාදේ 20යි සෙන්ටිමීටර්. ලම්බ උස ඇවිල්ලා කීයයි සෙන්ටිමීටර්? 12යි සෙන්ටිමීටර්. 12යි සෙන්ටිමීටර්. ඔන්න සුළු කරනවා. දෙකට දෙකේ ගොඩවල් 1යි 20 දෙකෙන් බෙදුනම 10යි. 20 දෙකෙන් බෙදුනම 10යි. එහෙනම් පුතේ අපිට එනෝ 12 10ෙන් ගුණ කරාම 120යි වර්ග සෙන්ටිමීටර්. මොන 20යිද? 120යි වර්ග සෙන්ටිමීටර්. හරි. එහෙනම් මෙන්න ඔයගොල්ලන්ට කරන්න තියෙන වැඩේ. හරිද? මේ රූප තුන ආපහු සැරයක් ඇඳා. ඒ අඳිද්දී මේ වචන ලියන්න ඕනේ නැහැ. මිනුම් ටික විතරක් ලිවීම ප්‍රමාණවත්. හරිද? මේ වචන ලියන්න ඕනේ නැහැ. මිනුම් ටික විතරක් ලියලා. හරිද? ගණන් 3ටම මේ සූත්‍රය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හොඳේ? ගණන් 3ටම මේ සූත්‍රය ලියලා උදාහරණ 3 ඉක්මනට හරි ගස්සක. හරි. ඉක්මන් කරා. පුංචි වෙලාවක් දෙන්න. රූප අඳින්නවද? රූප අඳින්න ඕන. රූප අඳින්න ඕන.
සර් අන්තිම ගානේ ආධාරක පාදය කොච්චර සර් බෝඩ් එක පේන්න. හරි අපේ ළමයි ඉක්මන් කරන්න. සර් අන්තිම ගානේ ආධාරක පාදය කොච්චර අන්තිම ගානේ ආධාරක පාදේ 20යි ලම්බ උස 12යි. හරි සර් හරි ඉන්න අනිත් දරුවෝ තාම ලියනවනේ. හරි සර් සර් බෝඩ් එක පේන්න. පුතේ අනිත් කට්ටිය කතා කරන්න එපා. එතකොට බෝඩ් එක පේන්නේ නැහැ. තාම ලියන දරුවෝ ඉන්නවනේ.
හරි ලබා දුන්න කාලය ප්‍රමාණවත් කියලා හිතනවා. හරි දැන් ඔයගොල්ලන්ට තනියම හදන්න ගණන් කිහිපයක් දෙන්න හදන්නේ. හරි මේ ගණන් ටික ඉක්මනට හදන්න. පුතේ චුට්ටක් මෙන්න මෙහෙම බලාගන්න. ඔයගොල්ලන්ට එනවා ගාණක් සුළු කරන්න කියලා මෙන්න මෙහෙම ගාණක්. නිකන් මෙහෙම ගාණක් ආවා කියලා හිතන්න. දැන් මේක දෙකෙන් 7 බෙදෙන්නෙත් නෑ 3 බෙදෙන්නෙත් නෑ. දැන් කොහොමද මේ වගේ ගාණක් ආවොත් හදන්නේ? මෙන්න හදන විදිය. 1 වරක් 7 7යි. 7 වරක් 3 21යි. 7 වරක් 3 කීයද? 21යි. එහෙනම් අපිට එනවා 21 බෙදීම 2. 21 දෙකෙන් බෙදලා උත්තරේ දාන්න කීයයි දෙන්නේ? 10.5යි. හරිනේ? තේරුණා සර්. දැන් පුතේ මේ බෙදෙන්නේ නැති ගාණක් ආවොත් අපි හිතමු මෙන්න අපිට එනවා මෙහෙම ගාණක්. දෙකෙන් එක ගුණ කිරීම. හරිද? 7යි ගුණ කිරීම 5. දැන් මේ ඉරෙන් උඩ තියෙන ඉලක්කම් දෙකෙන් එකක්වත් දෙකෙන් බෙදෙනවද? බෙදෙන්නේ නැහැ නේද? එහෙනම් අපි සාමාන්‍ය විදියට ගුණ කරනවා. 1 වරක් 7 7යි. 7 වරක් 5 35යි. එහෙනම් 35යි. ඉරෙන් යට තියෙන කීයේ 2යි. 35 බෙදීම 2. 35 දෙකෙන් බෙදවම උත්තරේ කීයද කියලා බලන්න. මේ 35 දෙකෙන් බෙදෙනවා. 35 බෙදීම 2. 3ට දෙකේ ගොඩවල් 1යි. දෙවරක් 1 2යි. අඩු කරාම ඉතිරි 1. උඩ තියෙන පහ ඉලක්කම මෙතනට ගෙනාවා. 15ට දෙකේ ගොඩවල් මෙන්න දෙවරක් 7 14යි. අඩු කරාම ඉතිරි 1. උඩට දශම තිතක් තියලා 15ට බිඳුවක් දැම්මා. 10ට දෙකේ ගොඩවල් 5යි. එහෙනම් අපිට උත්තරේ එනවා කීයද? 17.5. කීයද එන්නේ? 17.5. හරි එහෙනම් මෙන්න අපිට එන්නේ මොකද්ද? මේ ගාන පළවෙනි ගාන මෙන්න ඕගොල්ලෝ. මෙන්න දෙවෙනි ගාන. එන්න පුතේ දෙවෙනි ගාන ඕගොල්ලන්ට දෙන්න. සර් දෙවෙනි ගානේ ලම්බුස කීයද? 16යි දෙවෙනි ගානේ ලම්බුස තියෙන 16යි පුතේ මෙතන. සර් බෝඩ් එක පේන්න. අම්මෝ මෙච්චර ලොකුට තියෙන බෝඩ් එකක් පේන්නේ නැද්ද අපේ ළමයිට?
නෑ සර් කට්ටිය මයික් ඔන් කරාම පේන්නේ චුට්ටක් ඔය ස්ක්‍රීන් එකේ එහාට මෙහාට කරන්න එතකොට පේනවා අපෝ. මම ඉන්න තැන හොයාගන්න යාළුවා මයික් ඔන් කරාම මම හැංගෙනවා. මම ඉන්න තැන හොයාගන්න පොඩ්ඩයි ස්ක්‍රීන් එක දෙපැත්තට කරලා. සර් තුන්වෙනි ගණේ අංක ටික තුන්වෙනි ගානේ අංක පේන්නේ ටික පේන්නේ. මෙතන තියෙන්නේ 15යි සෙන්ටිමීටර්. මෙතන තියෙන්නේ 24යි සෙන්ටිමීටර්. සර් දෙවනි ගානේ ලම්බ ඒ 6000 16 පුතේ. 16 මෙතන.
පුතේ කනට ටික හදලා ඉවරලා උත්තර මට මැසේජ් කරන්න. අපේ ගොඩක් දරුවෝ ගණන් හදලා උත්තර එවනවා අනිත් පැටවුතුත් ඉක්මන් කරන්න. සර්ට උත්තර ෆෝටෝ ගහලා එව්වා. නෑ නේ ඔය මේ මැසේජ් එකට ගිහලා ටයිප් කරලා එවන්න පුතේ.
හරි ලබා දුන්න කාලය ප්‍රමාණවත් ඒ අතරේ අපේ දරුවෝ බලන ගණන් ටික හදන විදිය හරි මෙන්න පළවෙනි ගාන ත්‍රිකෝණයක වර්ගඵලයේ සමානයි පුතේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස මෙන්න සූත්‍රය මම මෙතනින් හදන ගණන් හැම එකටම පාවිච්චි කරන්නේ මෙන්න මේ සූත්‍රය. හරි එහෙනම් මෙන්න පළවෙනි ගාන හදමු. ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමානයි දෙකෙන් එක ගුණ කිරීම. දැන් බලන්න ආධාරක පාදේ. ආධාරක පාදය ඇවිල්ලා පුතේ 9යි සෙන්ටිමීටර. 9යි සෙන්ටිමීටර ගුණ කිරීම. ලම්බ උස ඇවිල්ලා පුතේ 4යි සෙන්ටිමීටර 4යි සෙන්ටිමීටර. දැන් බලනෝ දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවද කියලා. 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. මෙන්න 4 අපිට පේන දෙකෙන් බෙදනෝ. දෙකට දෙකේ ගොඩවල් 1යි. 4 දෙකෙන් බෙදුනොම 2යි. එහෙනම් මෙන්න සුළු කරන පුතේ 9 වරක් 2 පිළිතුර 18යි සෙන්ටිමීටර. මොන සෙන්ටිමීටරද? වර්ග සෙන්ටිමීටර. ඔව් කියන්න පුතේ. එක් වරක් 9යි ඔව් 9 වරක් 4 36යි කියලා දාලා ඒක දෙකෙන් බෙදුවා. ඒත් 18මයිනේ ආවේ. ඔව් සර්. ඒත් හරි පුතේ. හරි. මෙන්න දෙවෙනි ගාන. ප්‍රශ්නාංක 2. ඒත් එන්නේ පුතේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ 8යි ලම්බ උස 16යි. හරිනේ මෙන්න සුළු කරනවා. දෙකට දෙකේ ගොඩවල් 1යි. මට ගාන හදන්න ලේසි වෙන්න ඕන නිසා මම 16 දෙකෙන් බෙදා ගන්නවා 16 දෙකෙන් බෙදුනම 8යි. එහෙනම් පුතේ මෙන්න සුළු කරාම 8 ගුණ කිරීම 8 8 වරක් 8 64යි වර්ග සෙන්ටිමීටර. 64යි වර්ග සෙන්ටිමීටර. හරි මෙන්න තුන්වෙනි ගාන. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ 24යි ලම්බ උස 15යි. ආධාරක පාදයේ 24යි ලම්බ උස 15යි. මෙන්න සුළු කරන. දෙකට දෙකේ ගොඩවල් 1යි 24 දෙකෙන් බෙදුනම පුතේ 12යි. 24 දෙකෙන් බෙදුනම කීයයිද? 12යි. දැන් ඔන්න අපිට ගුණ කරන්න තියෙනවා 12 15. මෙතන බැරි නිසා පැත්තකින් ලියා ගන්න මම. 12 ගුණ කිරීම 15. ඔන්න ගොඩ ගන්න. 5 වරක් 2 10න් බිඳුව එකක් විතරයි. 5 වරක් 1 5යි 1යි 6යි. දැන් අපෝ එකෙන් ගුණ කරන්න කලින් මුලට බිඳුවක් දා ගන්න. 1 වරක් 2 2යි. 1 වරක් 1 1යි. බිඳුවයි 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 6යි 2යි 8යි 1යි. එහෙනම් අපිට එනෝ 180යි. මොන සෙන්ටිමීටර? හරි දාගන්නද? හරි දාගන්න පුතේ. හරිනම් 180යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 180. හරි මෙන්න ඊළඟ එක. මෙන්න දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ 32යි
ලම්බ උස 14යි. එහෙනම් මෙන්න සුළු කරන පුතේ. දෙකට දෙකේ ගොඩවල් එකයි. 32 දෙකට බෙදුනම පුතේ 16යි. 32 දෙකට බෙදුනම කීයද 16යි. 16 14න් ගුණ කරන්න තියෙන්නේ මෙන්න. 16 ගුණ කිරීම 14. 4 වරක් 6 4 වරක් 5 20යි 4 වරක් 6 24න් 4 දෙකක් විතර. ඔව් 14 දෙකින් බෙදන්න බැහැ. 14 බෙදන්න පුළුවන්. ඔව් බෙදෙන ප්‍රශ්නයක් නැහැ පුතේ. කොහොමත් එකයිනේ. 32 මං ගන්න ලේසි වෙන බෙදාගත්තේ. හොඳයි. ඔයා බෙදලා බලන්න එකම උත්තරේ එන්නේ. හරි. එන 4 වරක් 6 24න් 4 ලිව්ව දෙකක් විතරයි. 4 වරක් 1 4යි 2යි 6යි. ඔන්න 67. ආපහු එකෙන් ගුණ කරන්න කලින් මුලට බිඳුවක් දාගත්තා. 1 වරක් 6 6යි. පුතේ මයික් ඔෆ් කරගන්න. 1 වරක් 1 1යි. ඔන්න එකතු කරනවා. 4යි බිඳුවයි 4යි 6යි 6යි 12න් 2 එකක් ඉතිරි. ඒක මෙතනට ආවම 2යි. එහෙනම් උත්තරේ එනවා කීයද? 224යි වර්ග සෙන්ටිමීටර. පුතේ ඔයගොල්ලෝ මේ ගණන් කොහොම සුළු කරත් මේ උත්තර තමයි එන්නේ. 224යි 180යි 64යි 18යි. ඔන්න උත්තර ටික ඇවිල්ලා තියෙනවද බලන්න. හරි. ඇවිල්ලා නැත්තම් මිනිත්තු හරි. 5න් 5ම හරි දරුවෝ මැසේජ් එකක් දාන්න අනිත් ළමයි ගණන් ටික හදාගන්න. හරි දැන් අපි යමු ටියුට් එකට මේ මාසේ. සර් ගන්න බැරි වුණා. ඒ කට්ටිය ගිහිල්ලා ගන්න ටියුට් එක හිමීට පුළුවන් වෙලාවක. සර් ඇන්දිරි නීති දාලා වහලා නැද්ද කඩේ? මං හිතන්නේ වහලා ඇත්තේ පුතේ. ඔක කොහොම වුණත් දැන් රට ආපහු විවෘත කරන දවසක් තියෙනවනේ. ඒ වෙලාවට ගිහිල්ලා ඔයගොල්ලෝ ගන්න ටියුට් එක. හා හරි. ඔයාලට පේනවද ළමයි ටියුට් එක දැන්? හරි. ටියුට් එකේ වර්ගඵලය කියන පාඩමට අදාළ මෙන්න ටියුට් එක. හරිද? මුලින්ම තියෙන ඍජු කෝණාශ්‍ර කිහිපයක වර්ගඵලය හොයන්න. අපේ දරුවන්ට මම කියලා දුන්නා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද පුතේ? දිග ගුණ කිරීම පළල. එහෙනම් 12 ගුණ කිරීම 8, 28 ගුණ කිරීම 2, 25 ගුණ කිරීම 4, 15 ගුණ කිරීම 7, 38 ගුණ කිරීම 75, 20 ගුණ කිරීම 2න් 1. ඔය ගණන් ටික හදන්න පුළුවන්. ඊට පස්සේ තියෙන පුතේ සමචතුරස්‍ර. සමචතුරස්‍ර වල වර්ගඵලය හොයන්නේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. එහෙනම් ඒ ගැටලු ටිකත් හරි ගස්සන්න පුළුවන්. ඊළඟට තියෙන සංයුක්ත තල රූප වල වර්ගඵලය. ඒවත් 7 වසරේදී කියලා දීලා තියෙනවා. ඔන්න අපි එනවා ඊළඟට අපේ පාඩමට. හරි. ඔන්න ත්‍රිකෝණ. මෙතන ඉඳලා තියෙන පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය ලබා ගන්න ආකාරය. බලන්න පුතේ. ආධාරක පාදයේ 12 සහ 7 උන ත්‍රිකෝණයක් තියෙනවා. අපි වර්ගඵලය කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා ඒරියා කියලා. ඒකයි අර A සමානයි කියලා ලියලා තියෙන්නේ. A සමානයි දෙකෙන් එක ගුණ කිරීම බලන්න ළමයි 12 කියලා දාලා තියෙන්නේ ආධාරක පාදයේනේ. 7 කියලා දාලා තියෙන්නේ ලම්බ උස. ඔක සුළු කරාම පුතේ උත්තරය ඇවිල්ලා තියෙනවා 42යි වර්ග සෙන්ටිමීටර. හරි. හරි ඊළඟට පහත දැක්වෙන ත්‍රිකෝණ වර්ග වල වර්ගඵලය සොයන්න. පහත දැක්වෙන ත්‍රිකෝණ වල වර්ගඵලය සොයන්න. පළවෙනි එක 8යි 8යි. එහෙනම් ගැටලුවක් නැහැ නේ ආධාරක පාදයට 8යි ලම්බ උසත් 8යි. දෙවෙනි එකේ 10යි 8යි. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එකේ 4යි 2යි. මෙන්න මේ 4 වෙනි ගානේ පැටව බලා ගන්න 4 වෙනි ගානේ මෙන්න 6යි
8යි 10යි. අපේ ළමයි මයික් ඔන් කරලා කියන්නේ මේ අගයන් ටිකෙන් ගන්න ඕන අගයන් දෙක මොකද්ද? 8 6 8 6. 8 6 8 6. 6යි 8යි 6. 6යි 8. හරි. මේ 10 කියන අගය ගන්නෙ නැත්තේ ඇයි? ආධාරක පාදේ 8යි ලම්බ උස 6යි. මේ 10 කියන එක ආධාරක පාදේවත් නෙමෙයි ලම්බ උසත් නෙමෙයි. අන්න ඒකින්ද තමයි ගන්නෙ නැත්තේ. හරි ඊළඟට එමු බලන්න. පහත් දැක්වෙන එක් එක් ත්‍රිකෝණවල වර්ගඵලය හොයන තව ගණන් කීපයක් දාලා තියෙනවා මෙන්න. හරි. මෙන්න ඊළඟට අර මම දැන් කියලා දුන්න වගේ ත්‍රිකෝණ කීපයක් තියෙනවා. හරි. ඔන්න මෙතන ඉඳලා තමයි හොඳ ගණන් කීපයක් තියෙන්නේ. පහත දැක්වෙන පහත එක් එක් ත්‍රිකෝණයේ x වලින් දැක්වෙන දිග ප්‍රමාණය සොයන්න. හරි මම ඔයගොල්ලන්ට ගාණක් හදන හැටි කියලා දෙන්න. හරි මෙහෙම ලියා ගන්නකෝ. හරි මෙහෙම ගාණක් ලියා ගන්න. පහත දැක්වෙන ත්‍රිකෝණයේ පහත දැක්වෙන ත්‍රිකෝණයේ x මගින් දක්වා ඇති පහත දැක්වෙන ත්‍රිකෝණයේ x මගින් දක්වා ඇති පහත දැක්වෙන ත්‍රිකෝණයේ x මගින් දක්වා ඇති x මගින් දක්වා ඇති දිග සොයන්න. හරි මේ ත්‍රිකෝණය එතක පහත දැක්වෙන ත්‍රිකෝණයේ x මගින් දක්වා ඇති දිග සොයන්න කියලා අහලා තියෙනවා. සර් රූපය අඳින්න ඕනද? ඔව් රූපය අඳින්න ඕනේ. රූපය පහත අඳගන්න කියලා දැක්වෙන තමයි. ගාන හදන්න එපා රූපෙ විතරයි අඳ ගන්න ඕනේ. සර් පහත දැක්වෙන ත්‍රිකෝණය මොකද කිව්වේ? පහත දැක්වෙන ත්‍රිකෝණයේ x මගින් දක්වා ඇති දුර සොයන්න. පහත දැක්වෙන ත්‍රිකෝණයේ x මගින් දක්වා ඇති හදන්නද? හරි පුතේ බලා ගන්න මේ ගාන හදන හැටි. හරි රූපය ඇඳගත්තනේ. හරි එහෙනම් අපි මේ වෙනකන් ඔයගොල්ලන්ට මම කියලා දීලා තියෙන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය ලබා ගන්න ආකාරය විතරයි. මෙන්න එහෙනම් අපි ලියනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. මොකද දෙකෙන් එක ගුණ කිරීම
ආධාරක පාදයේ ආධාරක පාදයේ ගුණ කිරීම මොන උසද? ලම්බ උස. සුරු ඉන්න මේ පන්තියේ සද්දයක්වත් නැහැ. හරි මෙන්න එහෙනම්. පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලය දීලා තියෙන කීයේ? වර්ග සෙන්ටිමීටර 16යි. 16යි වර්ග සෙන්ටිමීටර සමාන. දෙකෙන් එක ගුණ කිරීම. ආධාරක පාදයේ දිග. ආධාරක පාදයේ දිග දීලා නැහැ. ඒක x. හැබැයි අපිට දීලා තියෙන මොන උසද? ලම්බ උස. ලම්බ උස දීලා තියෙන කීයයි කියලාද? 4. ලම්බ උස 4. ඔන්න මම දැන් සුළු කරන්න හදන්නේ. දෙකට දෙකේ කොටවල් 1යි. දෙකට දෙකේ කොටවල් 1යි. හරිද? 4 දෙකෙන් බෙදුනම 2යි. දැන් එහෙනම් මට ඉතිරි වෙලා තියෙනවා 16 සමානයි. හරිද? එක් වරක් x x ගුණ කිරීම 2. 16 සමානයි x ගුණ කිරීම 2. පුතේ මේක ටිකක් සංකීර්ණ දෙයක්. මේ ගුණ කිරීම 2 නැති කරන්න ඕන. මේ ගුණ කිරීම 2 නැති කරන්න ඕන නිසා හරිද? මම මේ දෙපැත්තටම දානවා පුතේ. හරිද? බෙදීම 2ක්. ගුණ කිරීම 2 නැති කරන ගුණ කිරීමට විරුද්ධ ලකුණු පුතේ බෙදීම. ගුණ කිරීම 2 නැති කරන්න ඕන නිසා දෙපැත්තටම දාන බෙදීම 2ක්. මේ ගුණ කිරීම 2ට මේ බෙදීම 2 කැපුණා. ගුණ කිරීම 2ට බෙදීම 2 කැපුණා. 16 දෙකෙන් බෙදුනම කීයද? 8යි. එහෙනම් අපිට එනෝ x සමානයි මෙන්න x සමානයි 8යි සෙන්ටිමීටර්. මෙන්න මෙතන තමයි විශේෂ දේ. හරිද? 16 දෙකෙන් බෙදනෝ x ගුණ කිරීම 2ක් දෙකෙන් බෙදනෝ 2ට 2 කැපුණා x විතරයි ඉතිරි වෙන්නේ. x සමානයි 16 දෙකෙන් බෙදුනම කීයද පුතේ? 8යි. මිනිත්තුවක් දෙන්නම් ගාන හදාගන්න. හදාගෙන ඉවර වෙලා තනියම මෙන්න මේ ගාන හදන්න බලන්න. මං අපෝ කියලා දෙන්න ඕගොල්ලන්ට හදාගන්න බැරි වෙන දරුවෝ. තේරුන්නේ නැහැ සර්. හරි කියලා දෙන්නම් පුතේ. හරි පුළුවන් දරුවෝ මේ ගාන හරි ගස්සලා මට උත්තරේ කියන්න. වැරදුනා. සර් දෙවනි ගානේ අංක ටික පේන්න. මොකද පුතේ? දෙවනි ගානේ අංක ටික පේන්නේ නැහැ සර්. පුතේ 12යි උඩ පාදේ x සෙන්ටිමීටර a සමානයි 60යි කියලා දීලා තියෙනවා.
හරි සර්. හරි අපේ ගොඩක් දරුවෝ ගාන හදලා උත්තරේ ඉවලා තියෙනවා. හරි තේරෙන්නේ නැතේ කියපු දරුවෝ කීප දෙනෙක් ඉන්න නිසාවෙන් මම ගාන කියලා දෙන්න හදන්නේ බලන්න. හරි මෙන්න එහෙනම් සූත්‍රය ලිව්වා මුලින්ම. හරිද? මේ සූත්‍රය ලිව්වා මෙහෙමම. හරිද? වර්ගඵලය. ඇවිල්ලා වර්ගඵලය කීයද පුතේ? 60යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් 60 සමානයි. හරිද? දෙකෙන් එක ගුණ කිරීම. ආධාරක පාදයේ කීයද? වෙන ආධාරක පාදයේ දීලා තියෙන 12යි කියලා. ලම්බුස නම් දන්නේ නැහැ ලම්බුස x. ඒක දන්නේ නැහැ ඒක x. හරි ඔන්න දැන් මම සුළු කරන්න යන්නේ. හරිද මෙන්න 2යි 12යි සුළු වුණාම දෙකට දෙකේ ගොඩවල් 1යි 12 දෙකෙන් බෙදුනම කීයද පුතේ? 6යි. එහෙනම් මට තියෙනවා මෙන්න 60 සමානයි 6 ගුණ කිරීම x. 60 සමානයි කීයද? 6 ගුණ කිරීම x. 60 සමානයි 6 ගුණ කිරීම x. දැන් ගුණ කිරීම 6 නැති කරන්න නම් මම ඔයගොල්ලන්ට කිව්වා දෙපැත්තම බෙදන්න ඕනේ කියනද ගුණ කිරීමට විරුද්ධ ලකුණ බෙදීම ගුණ කිරීම 6 නැති කරන්න මේ තියෙන ගානේ දෙපැත්තම 6ෙන් බෙදෙනවා. හරි මෙන්න මේ 6ට මේ 6 කැපෙනවා. 66න් බෙදුනම අපිට පුතේ අවසාන උත්තරේ එනෝ x සමානයි කීයද? 10යි සෙන්ටිමීටර්. x සමානයි කීයද? සෙන්ටිමීටර් 10යි. අපේ ළමයි ගොඩක් කියන්න පුතේ. හරි දාගන්නද? හරි හදාගන්න. හරි දාගන්න. හරි හදලා ඉවර වෙන දරුවෝ ඉක්මන් කරමු. හරි මෙන්න බලා ගන්න පුතේ. හරි මෙන්න ඔයගොල්ලන්ට තියෙනවා 8 වෙනි ගාන ටියුට් එකේ 8 වෙනි ගාන මෙන්න 8 වෙනි ගාන පහත එක් එක් ත්‍රිකෝණයේ x වලින් දැක්වෙන දිග සොයන්න. හරිද? ඔන්න ඔය මං කියලා දීපු විදිහේ ගණන් කිහිපයක් තමයි තියෙන්නේ. හරිද? හරි. එහෙනම් මම ඔයගොල්ලන්ට හදන්න දෙන ගානන් තමයි ටියුට් එක ගත්ත දරුවන්ට හරිද අනිත් ළමයි පොඩ්ඩක් ටියුට් එක ගන්න බැරි වෙච්ච දරුවෝ පොඩ්ඩක් ඉන්න. ඒගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ ෆෝන් මේකේ ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න පුතේ මෙහෙම මන් තියෙනකොට. ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් ගහන්න දන්නව නම් ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න ඉක්මනට. ටියුට් එක ගත්ත නැති දරුවෝ හරි එහෙනම් හෝම්වර්ක් එක තමයි පුතේ
ටියුට් එකේ 8 වෙනි ගාන දක්වා පළවෙනි ගානේ සිට 8 වෙනි ගාන දක්වා කරන්න ඕනේ. හරිද? හරි. ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ 6 වසර පන්තියේ ළමයිට අද තිබුණ පාඩමක් පුතේ. ඔයගොල්ලන්ටත් මේක ටිකක් වැදගත් වේවි. ඔයගොල්ලෝ තාක්ෂණයත් එක්ක මේ ඉන්න නිසා. හරිද? මේ තමයි අපිට Google සමාගම විසින් ලබා දෙන Google Earth කියන පහසුකම. හරිද? මේකෙදී ලෝකේ ඕනෑම තැනක හරිද? චන්ද්‍රිකා ඡායාරූප අපිට ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට මේ ස්ක්‍රීන් එකේ පේනව නම් මේ පේන්නේ හරිද? මෙතන වරාපිටියේ ළමයි ගොඩක් ඉන්න නිසා මම වරාපිටියේ ළමයිට පෙන්නන්නේ. හරිද? වරාපිටිය මහා විද්‍යාලය කියන්නේ වරාපිටියේ හන්දිය තමයි මේ පේන්නේ. ඔයගොල්ලොන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ තියෙන්නේ මෙතන මේ තියෙන සිත්තම් ගල්ලෙන පුරාණ විහාරය. කියන්නේ ඔයගොල්ලොන්ට ලෝකයේ ඕනෑම තැනක ඔයගොල්ලෝ ගියේ නැති රටක් වුණා. හරිද? උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ වෙනකොට ගිහිල්ලා නැහැනේ අපි හිතමුකෝ ඇමරිකාවට. ඇමරිකාව බලමු. හරි ඇමරිකා. හරි ඔයගොල්ලෝ ඇමරිකාවට ගිහින් නැහැ නේද? හරි. ඇමරිකාවට ගියේ නැති වුණාට ඔයගොල්ලෝට ඇමරිකාව බලන්න පුළුවන් පුතේ. ගියා වගේම පෙන්නන. මේ තියෙන යුනයිටඩ් ස්ටේට්ස්. ඇමරිකාව. ඕන්න මම දැන් ලං කරනවා ඇමරිකාව ටික ටික බලමු පේන්නේ මොනවද කියලා. මේ කඩේරි විදියට පේන්නේ ඇමරිකාවේ මං හිතන්නේ ඔය අපේ මේ දිස්ත්‍රික්ක වගේ ඇමරිකාවේ තියෙන දිස්ත්‍රික්ක වෙන්නේ නැති. හරිද? මං හිතන්නේ. ඔව් පුතේ. අපේ ටැබ් එකේ තිබ්බෝක. ඒකනේ. සර්වර් සයිට් එකෙන් විතරද බලන්න පුළුවන්. මේකේ තියෙන පුතේ Play Store එකේ තියෙන Google Earth කියලා. එතකොට එනවා පුතේ. Google Earth. අපිට කැමති රටවල් පින් කර ගන්නත් පුළුවන් සර්. පුළුවන්. හරි. මේ අපි 6 වසර ළමයිට පෙන්වන පාඩමක්. ඕගොල්ලෝ තාක්ෂණය භාවිතා කරාට මං හිතන්නේ ගොඩාක් ළමයි මේ වගේ දේවල් බලන්නේ නැහැ. හරිද මෙන්න බලන්න. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැතිනේ අපේ රට බැලුවට පස්සේ ගොඩාක්ම පෙනුනේ. දැන් ඕගොල්ලන්ට මේක හොඳටම පැහැදිලි බලන්න. දැන් මේ රට දිහා බැලුවම මේ රටේ පේන්නේ කොළ පාට ප්‍රදේශ බොහොම අඩු වෙන්නේ. හරිද? ඕගොල්ලන්ට පැහැදිලිද? මෙන්න මේ නගරයක් නෙමේ පේන්නේ. හරිද බලන්න. කොළ පාට ප්‍රදේශ බොහෝම අඩුවෙන් තියෙන්නේ. මෙන්න මේ බොහෝම පුංචි සීමාවක් තමයි කොළ පාට ප්‍රදේශ තියෙන්නේ. ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන ගස්වැල් ප්‍රමාණය අඩුයි. මේ ඔයාලට පේනවා ඇති මේ තරම මේ තියෙන්නේ ඔක්කොම මේ චූටි චූටි කොටු කොටු විදිහට තියෙන්නේ යම් ඉදිකිරීම. මේ කියන්නේ අපාරක ස්ථාන. මේකේ පුතේ 3D view එකක් ගන්නත් පුළුවන්. බලන්න ඕගොල්ලෝ පොඩ්ඩක් මේක මේ software එක කියන්නේ මේ app එක අරගෙන මේක චුට්ටක් අධ්‍යයනය කරලා බලන්න. මට මතක විදිහට මේකේ 3D view එකක් ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපේ 3D. හරිනේ. ඔය තියෙන ඔය තියෙන 3D view එක. හරිද? ඕගොල්ලෝ කැමති ඕනෑම රටක්. හරිද? මෙතනට ගියා ඒ රටේ නම ගැහුවා සර්ච් කරා. ඕගොල්ලොන්ට බලන්න පුළුවන් මේ පාරවල් තියෙන විදිය. හරිද? මීට වැඩිය මම හිතන්නේ ලයිව් විදියට මේක බලන්න පුළුවන් විදියක් තියෙනවා. සර් එහා පැත්තේ තියෙන මේක ඔබන්න ඕන. අන්න බලන්න දැන් මේ රටේ මේ වාහනයක් යන වෙලාවක් මේ පාරවල්. සමහරක් වෙලාවට මේ ආරක්ෂක හේතුන් මත විවිධ දේවල් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක හිතන්න එපා මේ ලයිව් ඡායාරූපයක් නෙමෙයි පුතේ. මේ වෙලාවේ එහි තියෙන තත්ත්වෙ නෙමෙයි. මේක අර Google Earth එකේ ඒගොල්ලෝගේ කැමරා එක ගියපු වෙලාවේ තියපිච්ච තත්ත්ව තමයි මේ තියෙන්නේ. හරිද? නමුත් NASA ආයතනයේට වගේ ඒවට පුළුවන් පුතේ මං හිතන්නේ මේ ලයිව් තාක්ෂණයෙන් මේ දේවල් ගන්න. චන්ද්‍රිකා ඡායාරූප වගේ. හරිද? ඔයගොල්ලන්ට පැහැදිලිනේ බලන්න මේ අපේ පාරක් වගේද මේ පැත්තේ වල නගරයක් තියෙන්නේ මේ. කොළපා කියන්නේ සාමාන්‍යයෙන් ගස්වැල් ප්‍රමාණය අඩුයි. මෙන්න බලන්න දැන් මේකත් එක්ක මේ ඇමරිකාව. හරිද? මේ ඇවිල්ලා ශ්‍රී ලංකාව. බලන්න ওই රටවල් දෙක පේන විදිහ දෙක වෙනස් වෙන විදිහ. සර් කාන්තාර තියෙන්නේ නේ. ඔව්. බලන්න අපේ රටේ කොච්චර බලන්න
බලන්න දැන් අපේ රටේ වැඩිපුරම තියෙන්නේ කොළ පාට දැක්කද? හැබැයි මේව ටිකෙන් ටික අඩු වෙමින් පවතිනවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මෙන්න මේ දුඹුරු පාට වගේ පේනවා ඇත්තේ මොනව ඇත්ත? ඔය කැලෑ එලි කර ඇමරිකාව ඕන කමින්මයි කාන්තාර කරලා තියෙන්නේ. එහෙමද? මේ කැලෑ එලි කරමින් පවතින ප්‍රදේශ තමයි මේ පේන්නේ දුඹුරු පාටට. හරිද? ඔයගොල්ලන්ට පැහැදිලි මේ හරියට තද කොළ පාට වෙද්දි මේ තැන් තැන් දුඹුරු පාට වෙලා තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක් මේකේ කොළඹ ගැන ලංකාවේ. සර්ගේ ගෙදර වුණත් ඔකින් හොයන්න පුළුවන්. ඔව්. අපේ කොල්ලෝ දෙන්නෙක්ගේ අන්න බලන්න පුතේ දැක්කද? දැන් ඔන්න වෙනස්කම දැක්කද? මේ හරියට වෙන්න තියෙන කොළ පාට ගතිය තරමක් අඩුයි නේද පුතේ? කොළ පාට තියෙනවා හරිද? රටේ ඇතුළට වෙන්න තියෙන කොළ පාට ගතියයි මේ හරිය තියෙන කොළ පාට මේ හරිය කොළ පාට නෑ වගේමයි මෙන්න බලන්න. මෙන්න බලන්න. කොළ පාට බොහොම අඩු ප්‍රමාණයක් තියෙන. මේ ඔයගොල්ලන්ට පේනවද මේ තියෙන වරාය? හරිද? මේ තියෙන වරාය. මේ වරාය නැව් නවත්තලා තියෙන විදිය. මේ තියෙන අර කන්ටේනර් පෙට්ටි. හරිද? ඔය නිකන් ඉන්න ගමන් ඇමරිකාව කරන්නේ ගිහින් අනාගෙන ඔව් වරාය ගිහිල්ලා නාලා බලන්න ඉතින් හිමීට ඉන්න ගමන් මේව බලන්න ඕගොල්ලොන්ට ඉතින් වැදගත් වේවි. හරිද? මේ අර අලුතෙන් මේ හරි ගස්සන්නේ පුතේ දැන් මේ අර මුහුද මේ තියෙන ෆෝර්ට් සිටි කියලා කියන්නේ අර මෙන්න මේ දුඹුරු පාටින් පෙන්වන ප්‍රදේශය තමයි පුතේ මං හිතන්නේ අර දැන් අර වැලි වලින් වට ඔතන කරලා නෙමෙයි මෙතන. ඔව් ඒ ප්‍රදේශය තමයි මේ වැලි වලින් මේව කරලා මේ ලංකාවට සීමාවට අයිති නැති ප්‍රදේශයක් නෙමේ අලුතෙන් ගන්න හදන්නේ. ෆෝර්ට් සිටි කියලා. මේ තියෙන්නේ මං හිතන්නේ මේ ප්‍රදේශය වෙන්න ඕනේ. තව පොඩ්ඩක් හරියට බලන්න ඕගොල්ලෝ. මේ තියෙන්නේ ඒ ප්‍රදේශය. හරිද? මේ වැලි වලින් මේව කරලා يعني මුහුදේ තියෙන වැලි ගෙනල්ලා අලුතෙන් ප්‍රමාණයක් ඇඩ් කරනවා. හරිද? වරාය නගරය කියලා කියන්නේ මං හිතන්නේ ඒක තමයි. මේ තියෙන කොළඹ ඔව් ෆයිනෑන්සියල් සිටි. හරි එහෙනම් මම ඔක මේ අපේ 6 වසර ළමයිට පෙන්වන්න හරි ගස්සපු එක يعني බලපු එකක් මම අර ඕගොල්ලන්ටත් දැනුමට ඕන වෙයි කියලා තමයි පෙන්නුවේ. කොහොමද අපි අද කතා කරේ පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය කියන මාතෘකාව. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන හැටි මම අද සූත්‍රය කියලා දුන්නා. ත්‍රිකෝණයක වර්ගඵලය ලබා ගන්න ආකාරය කියලා දුන්නා. ඒ හා සම්බන්ධ ගැටලු කිහිපයක් තමයි ඔයගොල්ලන්ට හරි ගස්සන්න තියෙන්නේ. ලබන සතියේ තව කතා කරන පුතේ ත්‍රිකෝණ පාඩම පොඩ්ඩක් සංකීර්ණව මේ පාඩම කතා කරන්න ඕන නිසා ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ කාලය කියන පාඩම. කාලය කියන පාඩම අපිට බොහොම වැදගත් වෙන පාඩමක්. මොකද රටවල් වල විවිධ කාලයන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? අපේ රටේ වේලාවත් එක්ක වෙන රටවල් වල වේලාවන් වෙනස් වෙන විදිහත් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. කාලයේ පාඩමට පුතේ අපිට අවශ්‍ය වෙනවා ලෝක සිතියමක්. හරිද? ඒක නිසා ලබන සතියේ වගේ වෙනකොට ඕගොල්ලොන්ට ඉඩක් ලැබුණොතින් පමණක් හරිද ලෝක සිතියමක් ගෙනල්ලා තියාගන්න. හරිද? ඉඩක් ලැබුණම හදිස්සි නෑ කලබල කරලා දැන් ගිහින් කියන්න එපා දෙමව්පියට අම්මේ සර් කිව්වයි ලෝක සිතියමක් ගේන්න කියලා. එහෙම කලබල කරන්න එපා. අවස්ථාවක් ලැබුණොතින් මේ ඇදිරි නීති අයින් වෙලා ඒ අවස්ථාවේදී ඕගොල්ලෝ ලෝක සිතියමක් ගෙනල්ලා තියාගන්න අපේ පාඩමට ඕන වෙනවා. හරි එහෙනම් අද දවසේ වැඩකට black and white එකද නැත්නම් නෑ අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ ලෝක සිතියම. හරි ඒ ලෝක සිතියමේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. හොඳේ ලෝක සිතියමේ එකක් මම දැක්කා හරිද ලෝක සිතියම් තියනෝ හරිද ලෝක ගෝලය මෙන්න මෙහෙම රවුම් කරපු එකක්. මේක නෙමෙයි ඕනේ මට. හරිද? මට ඕනේ ලෝක සිතියමේ රටවල් ටික මෙන්න මෙහෙම වෙන වෙනම තියෙන එක. හරිද? ඔන්න ඔය තිය විදියට තියෙන එක. මෙහෙම ලෝක ගෝලය විදියට තියෙන එක හරියන්නේ නෑ මගේ වැඩේට. හරිනේ? ඒකෙන්ද හොඳට සිතියම ගන්නකොට මේ දෙක හොඳට කල්පනාවෙන් ගන්න. හරිනේ? එහෙනම් අද දවසේ පන්ති අවසන් කරනවා. ටියුට් එක ගත්තේ නැති දරුවෝ ඉන්නවා නම් අවස්ථාවක් ලැබුණම ටියුට් එක ගන්න වරාපිටිය ළමයිට අර MM කම්පියුටර් ෂොප් එකට මම ටියුට් එක වෙලා ඇති. යහල් මුල්ලේ ක්ලාස් එකේ දරුවන්ට වසන්ත සර්ලා ගෙදරට ටියුට් එක වෙලා ඇති. පල්ලේ කන්ද ක්ලාස් එකේ දරුවන්ට තර්ශිලා ගෙදරට මම ටියුට් එක වෙලා ඇති. ඒ තැන් වලින් ඔයගොල්ලෝ ටියුට් එක ලබා ගන්න. කොහොම වුණත් මේ දවස්වල සංචරණ සීමා තියෙන නිසා ටියුට් එක ගන්න ගැටලු ඇති කරගෙන යන්න එපා. පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් විතරක් ගිහින් ලබා ගන්න. වරාපිටියේ ළමයිට මම අපි අර කඩේ අයියගේ නම්බර් එක මම දෙන්නම්. ඔයගොල්ලෝ කෝල් කරලා ඒ අයියගෙන් අහලා
දිනයක් ඉන්න දවසක් බලාගෙන යන්න. මෙන්න නම්බර් 1 මම බෝඩ් එකේ ලියන්නම්. 0.77 44යි 71යි 231 44යි 71යි 231 මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඉන්න වෙලාවක් අහගෙන ඒ වෙලාවට යන්න. සමහරක් විට ඔයාලා කෝල් කරාම එයා කියාවි මෙන්න මේ වෙලාවට එන්න ඕන නම් මෙහෙම කියලා වෙලාවක්. අන්න ඒ වෙලාවට ගියා නම් ඕගොල්ලන්ට ටියුට් එක ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම නිරෝගිමත් හරිද සතියක් ප්‍රාර්ථනා කරමින් අද වැඩ කටයුතු ටික අවසන් කරනවා. ඔයගොල්ලන්ට කියන සුබ ආරංචියක් තියෙනවා. මේ මාසේ අවසාන සතිය මට ටෙස්ට් එක තියාගන්න බැරි වේවි. කියන්නේ මම හිතන්නේ මේ මාසේ අවසාන සතිය ටෙස්ට් එක තියාගන්න බැරි වේවි. කොහොම වුණත් ලබන මාසේ මුල් සතියේ වගේ මම ටෙස්ට් එක තියන්න බලාපොරොත්තු වෙනවා. හරිනේ? මාසෙට අදාළ ඒකින්ද පාඩම් කරලා සූදානම් වෙලා ඉන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් වැඩ කටයුතු ටික අවසන් කරමු. අයබෝවන්. අයිබෝවන් සර්. thank you sir. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. ආයිබෝවන් සර්. අයබෝවන්.